අපි අද බලාපොරොත්තු වෙනවා බ්‍රිතාන්‍යයෙන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම කියන මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කරන්න. ඉංග්‍රීසි ශ්‍රී ලංකාව යටත් කර ගැනීම සිද්ධ කළේ 1815 අවුරුද්දේ. 1815 ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පසුව 1948 පෙබරවාරි 4 වෙනි දින ශ්‍රී ලංකාව නිදහස ප්‍රදානය කරන තෙක් වසර 133ක කාලයක් ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාව පාලනය කළා. එම කාල සීමාව තුළ ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ගණන 6ක්. මෙම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ 6 පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ 6 ඔබ කටපාඩම් කරගත යුතුයි. මෙම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ 6 කටපාඩම් කර ගැනීම පහසු වාක්‍යයක් මම ඔබට කියලා දෙනවා. ඒ විදිහට ඔබට පුළුවන්කම ලැබෙනවා මෙම ආණ්ඩු ක්‍රම ටික මතකයේ තබා ගන්න. පළවෙනි වචනය තමයි කොහොමද. මෙතන කොහොමද කියන වචනයෙන් අපි හඳුන්වන්නේ කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. ඒ වගේම දෙවන වචනේ මැකෝ. මෙතන අපි කියන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය වන්නේ ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. ඊගම වචනේ මැනිකේ. මෙතන අපි මැනිකේ කියන වචනයෙන් හඳුන්වන්නේ මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. ඊගා වචනේ මැද්දේ. මෙතන අපි මේ අකුරෙන් සහ දේ අකුරෙන් එකතු කරලා අපි කියනවා දෙවන මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. මේ දෙවන මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයට අපි මැනින් දෙවංශයේ ආණ්ඩු ක්‍රමය කියලා කියනවා. ඊගා වචනය ඩොල්ෆින් එක. මෙතන ඩොල්ෆින් එක කියලා කියන්නේ අපි ආණ්ඩු ක්‍රමය විදිහට හඳුන්වනවා නම් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. ඒ වගේම අවසන් වචනය තමයි සෝදන්නේ. මේ සෝදන්නේ කියන වචනේ අපි හඳුන්වන්නේ ලංකාවේ අවසන් වරට ක්‍රියාත්මක කළ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය වන සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. ඒ අනුව කොහොමද මැකෝ මැනිකේ මැද්දේ ඩොල්ෆින් එක සෝදන්නේ කියන වචන ටික ඔබට පිළිවෙලින් පුළුවන් නම් මෙම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණත් ඔබට පිළිවෙලින් පාඩම් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මෙම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ වර්ෂත් අපි දැනගත යුතුයි. මම මේ ඉදිරියෙන් ලියනවා මෙම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙච්ච වර්ෂ ටික. කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ 1833. ඒ වගේම ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ 1910. ඒ වගේම මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ 1920 දී. ඒ වගේම මැනින් ඩෙවොන්ෂෙයර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ 1924 දී. වගේම ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය 1931 දී. ඒ වගේම අවසන් ආණ්ඩු ක්‍රමය වන සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය 1947 දී තමයි මෙරට ක්‍රියාත්මක කළේ. අපි මේ අතරින් මුලින්ම සාකච්ඡා කරමු බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ප්‍රථම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය වශයෙන් හඳුන්වන කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව. කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව කතා කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන කෝල්බ්රුක් කොමිසම ශ්‍රී ලංකාවට පැමිණීමේ පසුබිම මොකක්ද කියලා. ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීම සිදු කළේ 1815. 1815 ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පස්සේ ඉංග්‍රීසීන්ගේ බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකාවෙන් අධික ලාභයක් උපයා ගැනීම. නමුත් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පස්සේ 1815 සිද්ධ වුණේ ශ්‍රී ලංකාවේ දවසින් දවස ආදායම් අඩු වී ඒ වන විට වියදම් පාර්ශවය නැත්නම් වියදම් වැඩිවීම තමයි සිද්ධ වුණේ. ඇතැම් අවස්ථාවලදී ලංකාවේ ණය පියවීම සඳහා බ්‍රිතාන්‍යයෙන් පවා මුදල් ගෙනීමට සිද්ධ වුණා. මේක ශ්‍රී ලංකාවට ගැලපෙන ක්‍රමයක් නොවේ. මේක යටත් විජිත රාජ්‍යයන්ට ගැලපෙන ක්‍රමයක් නොවේ යයි සිතූ බ්‍රිතාන්‍ය රජය විසින් මොකද කරන්නේ? මේට හේතු හොයලා බලලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කෝල්බ්රුක් කොමිසම පත් කරලා එවුවා. කෝල්බ්රුක් කොමිසම වන්න ප්‍රධාන හේතුව උනේ ශ්‍රී ලංකාවේ ආදායම් අඩුවේ වියදම් වැඩිවීම පිළිබඳව හේතු හොයලා ආදායම් වැඩි කරගෙන වියදම් අඩු කරගන්න හේතු හොයන්න තමයි නිර්දේශ ඉදිරිපත් කරන තමයි මෙම කොමිසම පත් කරලා එවන්නේ. 1829 අවුරුද්දේ මේ විදිහට ලංකාවට ගැලපෙන නිර්දේශ සකස් කිරීම සඳහා පැමිණෙන පුද්ගලයාට අපි කියනවා විලියම්
විලියම් මැක්බින් ජෝර්ජ් කෝල්බ්‍රොක්. විලියම් මැක්බින් ජෝර්ජ් කෝල්බ්‍රොක් කියන තැනත්තා ඔය විදිහට ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ දේශපාලන ඒ වගේම ආර්ථික තොරතුරු පිළිබඳව විස්තර හොයා බැලීම සිද්ධ කළා. ඒ වගේම 1830 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනවා තවත් තොරතුරු සෙවීම සඳහා චාල්ස් හේ කැමරන්. මේ විදිහට පැමිණි චාල්ස් හේ කැමරන් ලංකාවේ නීතිමය කටයුතු වගේම අධිකරණ පද්ධතිය පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම ඔබට පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික තොරතුරු සෙවීම සඳහා විලියම් මැක්බින් ජෝර්ජ් කෝල්බ්‍රොක් මහතා වගේම එරට නීතිමය කටයුතු වගේම අධිකරණ කටයුතු පිළිබඳ තොරතුරු සෙවීම සඳහා චාල්ස් හේ කැමරන් පැමිණියා. මෙම දෙදෙනාගේ නම් දෙකෙන් විලියම් මැක්බින් ජෝර්ජ් කෝල්බ්‍රොක් මහතාගෙන් කෝල්බ්‍රොක් කියන නාමයත් චාල්ස් හේ කැමරන් මහතාගෙන් කැමරන් කියන නාමයත් එකතු කරලා අලුත් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක් නිර්මාණය කරනවා. ඒකට අපි කියනවා කෝල්බ්‍රොක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කියලා. ඔවුන් සකස් කරපු යෝජනා ලංකාවේ ක්‍රියාත්මක කළේ 1833 අවුරුද්දේ. අපි දැන් බලමු කෝල්බ්‍රොක් කොමිසමේ යෝජනා මොනවද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරලාද යෝජනා කියලා. කෝල්බ්‍රොක් කොමිසමේ නැත්නම් කෝල්බ්‍රොක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේ ප්‍රථම යෝජනාව වන්නේ ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. ඒ වගේම උඩ රට හා පහත රට ඒකාබද්ධ කිරීම. ඒ වගේම දිවයින පළාත් 5කට බෙදීම. ඒ වගේම ගම් සභාව අහෝසි කිරීම. ඒ වගේම රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. ඒ වගේම ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය. මෙන්න මේ නිර්දේශ තමයි කෝල්බ්‍රොක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේ විශේෂ ලක්ෂණ බවට පත් වෙලා තිබුණේ. මොනවද ඒවා? ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම, උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීම, දිවයින පළාත් 5කට බෙදීම, ගම් සභාව අහෝසි කිරීම, රාජකාරී ක්‍රමය අහෝසි කිරීම, ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය. අපි මේක මුලින්ම සාකච්ඡා කරනවා ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම පිළිබඳව. ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම සඳහා ප්‍රධාන අරමුණ බවට පත් වුණේ ඒ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුද්ගලයා බවට පත් වෙලා සිටියේ ආණ්ඩුකාරවරයා. මෙන්න මේ ආණ්ඩුකාරවරයාට තිබුණු අසීමිත බලතල, මෙන්න මේ අසීමිත බලතල අඩු කිරීමේ අරමුණින් තමයි ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම සිද්ධ කළේ. විභාගෙ දෙවුවොත් ආණ්ඩුකාරවරයාගේ අසීමිත බලතල අඩු කිරීමේ අරමුණින් පිහිටුවන ලද යෝජනාව වන්නේ කුමක්ද? යහුවොත් ඔබේ දෙන්න ඕන උත්තරේ තමයි ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. මීට පෙර නම් ආණ්ඩුකාරවරයාට පුළුවන්කම ලැබුණ Tamanට ඕන විදිහට නීති සම්පාදනය කිරීමට. හැබැයි ව්‍යවස්ථාදායක හා විධායක සභා ක්‍රමයේ පිහිටුවීම තුළදී මෙම සභාවේ සමාජිකයන්ගෙන් විමසා බලා නීතිමය කටයුතු සිදු කිරීම තමයි සිද්ධ වුණේ. ඒ විදිහට 1833 පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් සංඛ්‍යාව 15යි. ඉන් නිලලත් පිරිස, නිලලත් වශයෙන් හඳුන්වන්නේ වගකීම් තිබුණු පිරිස 9 දෙනෙක්. ඒ වගේම අනෙක් කණ්ඩායම නිල නොලත් පිරිස. මෙම නිල නොලත් පිරිස අතර සමාජිකයන් 6 දෙනෙකු දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙම නිල නොලත් සමාජිකයන් 6 දෙනා ව්‍යවස්ථාදායක සභාවට පත් කර ගැනීම සිද්ධ කළේ ජනවාර්ගික නියෝජන ක්‍රමයක් යටතේ. ඒ අනුව යුරෝපීයන් 3 දෙනෙක්, ඒ වගේම සිංහල එක් අයෙකු, ඒ වගේම දෙමළ ජාතිකයන් එක් අයෙකු, ඒ වගේම බර්ගර් ජාතිකයන්
එක් අයෙක් වශයෙන් තමයි මෙම සභාවට පත් කර ගැනීම සිද්ධ කළේ. ඒ අනුව මතක තබා ගත යුතුයි ආණ්ඩුකාරවරයාගේ අසීමිත බලත අඩු කිරීමේ අරමුණින් මෙම සභාව පිහිටුවීම සිද්ධ කළත් මෙම නිලලත් 9 දෙනා පත් කිරීම සිද්ධ කළේ ආණ්ඩුකාරවරයා විසින්. ඒ වගේම මෙම නිලනුලත් 6 දෙනා පත් කිරීම සිද්ධ කළේ ආණ්ඩුකාරවරයා විසින්. ඒ අනුව මෙම සභාවේ ඉන්න මේ සමාජිකයන් 15 දෙනාම ආණ්ඩුකාරවරයාට පක්ෂපාතී වීමක් දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ 15 දෙනාම ආණ්ඩුකාරවරයාට පක්ෂපාතී වීම නිසා ආණ්ඩුකාරවරයාගේ බලතලවල අඩුවීමක් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊගාවට ඩොනමෝ කෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩුක ප්‍රතිසංස්කරණයේ තවත් යෝජනාවක් බවට පත් වෙලා තිබුණා උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීම. උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීම ගැන කතා කරනකොට ඉංග්‍රීසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන කාලේ උඩරට හා පහත රට නමින් පරිපාලන ඒකක දෙකක් තිබුණා. මෙම පරිපාලන ඒකක දෙකට අයිති පළාත් ඒ වන විට ලංකාවේ 16ක් නිර්මාණය කරලා තිබුණා. ඒ අනුව කෝල්බ්‍රූක් කොමිසම විසින් යෝජනා කරලා තියෙනවා මෙම පළාත් 16 පළාත් 5ක් දක්වා අඩු කළ යුතුයි කියලා. ඒ අනුව කෝල්බ්‍රූක් කොමිසම ලංකාවේ 1833 පිහිටුවන ලද පළාත් 5 වගේම එහි පරිපාලන මධ්‍යස්ථාන මෙන්න මේ විදිහට තමයි දක්වලා තිබුණේ. ඒක එක් පළාතක් උනේ උතුරු පළාත. ඒ වගේම තවත් තිබුණා දකුණු පළාත. ඒ වගේම නැගෙනහිර පළාත. ඒ වගේම බස්නාහිර පළාත. ඒ වගේම මධ්‍යම පළාත. උතුරු පළාතේ පාලන මධ්‍යස්ථානයේ බඩ පත් කරලා තිබුණේ යාපනය. දකුණු පළාතේ ගාල්ල, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, ඒ වගේම බස්නාහිර පළාතේ පාලන මධ්‍යස්ථානයේ බවට කොළඹ, ඒ වගේම මධ්‍යම පළාතේ පාලන මධ්‍යස්ථානයේ වශයෙන් මහනුවර පත් කිරීම සිද්ධ කරලා තිබුණා. එතකොට මේ තමයි කෝල්බ්‍රූක් කොමිසමේ විශේෂ ලක්ෂණ විදිහට අපිට කතා කරන්න පුළුවන් ව්‍යවස්ථාදායක විධායක සභා පිහිටුවීම, ඒ වගේම උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීම සහ දිවයින පළාත් 5කට බෙදීම මේ ආකාරයෙන් තමයි සිද්ධ වුනේ.